එහෙනම් පටන් ගමු නේද? අද දවසේදී අපි කතා කරන්න තමයි කෙටි සටහන් තුනක් හදන හැටි විස්තර කරනවා. හරි මොනවා හරි ගැටලුවක් තිබුණොත් මැසේජ් එකක් දාන්න chat box එකට. එතකොට ඒකට මම අදාළව පිළිතුරු දෙන්නම්. හොඳද? එතකොට ඔයාලගේ mic and off කරලා තියාගන්න ඔක්කොමලා ආයේ mic. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ නේද? හරි අපි එහෙනම් පටන් ගන්න. අපි අද කතා කරන්න යන්නේ මේ ආවර්තිතාව වගුව ගැන. පළවෙනි කෙටි සටහන ආවර්තිතාව වගුව ගැන තමයි කතා කරන්න යන්නේ. හරි? mic off කරන්න වෙයි නේද මොනේ වරගේ? හරි. එතකොට එහෙනම් ආවර්තක වගුව ගැන කෙටි සටහනක් හදන්න යන්නේ. දැන් ඔයාලට ආවර්තක වගුව පාඩම් වෙලාද තියෙන්නේ? ආවර්තක වගුව පාඩම්ද? ආවර්තක වගුව අනිවාර්යයෙන්ම අපි දැනගෙන ඉන්න ඕනේ නේද? මේක මොකද ආවර්තක වගුව දන්නේ නැතුව අපිට බෑ ළමයි සමහර ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. මම ආවර්තක වගුව ඇඳලා මේක තුලින් හදන්න පුළුවන් කෙටි සටහනක් හදන්න. ටිකක් අපි ලොකුවට අඳින්න නේද? මේ තමයි අපි ඉගෙන ගන්න ආවර්තාව මොනවද මේකේ තියෙන මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් තියෙනවා හීලියම් තියෙනවා ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගන් පොටෑසියම් සහ කැල්සියම් මෙන්න මේ විදිහට අපි දන්නවා මේ ආවර්තක තුල මූල ද්‍රව්‍ය තියෙනවා කීයද 20ක් තියෙනවා අපි ඉගෙන ගන්නවා 20ක් නේ මූල ද්‍රව්‍ය නම් 20ක් නෙවෙයි තියෙන්නේ මූල ද්‍රව්‍ය ඔක්කොම 120ක් තියෙනවා අපි ඉගෙන ගන්න 20ක් මොනවා මම කිව්වා හරි මේකෙන් කෙටි සටහනක් හදන්න යන්නේ ඔන්න අපි දැන් ඔයාලා මුකුත් ලියන්න යන්න එපා ඉස්සරෝම කෙටි සටහන හදලා ඉවර වෙලා ඔයාලට ලියන්න දෙන්න මේ පැත්තට තියෙන ඒවා මේවා තියෙන්නේ මේවා අපි කියනවා කාණ්ඩ කියලා එහෙනම් පල්ලෙහාට තියෙනවා කාණ්ඩ ඔන්න මෙතනින් මම ලිව්වා කාණ්ඩ කියලා එතකොට කාණ්ඩ අපි ලියන්නේ මොන වගේ පහලකට තමයි කාණ්ඩ තියෙන්නේ පල්ලෙහාට තියෙන්නේ කාණ්ඩ එතකොට කාණ්ඩ ලියන්නේ මොනවා ගැන රෝම ඉලක්කම් එනෝන්න මේක ඇවිල්ලා පළවෙනි කාණ්ඩය මේක දෙවෙනි කාණ්ඩය තුන්වෙනි කාණ්ඩය හතරවෙනි කාණ්ඩය පස්වෙනි කාණ්ඩය හයවෙනි කාණ්ඩය හත්වෙනි කාණ්ඩය අටවෙනි කාණ්ඩය හෙවත් බිඳුවෙනි කාණ්ඩය. හරි එහෙනම් කාණ්ඩ ටික ආයේ කොහොමද? 1 2 3 4 5 6 7 8. ඊටසේ මේ අතර තියෙන ඒවා මොනවද බලන්න. එක පළවෙනි ආවර්තය, දෙවෙනි ආවර්තය, තුන්වෙනි ආවර්තය සහ හතරවෙනි ආවර්තය. මේ අතර තියෙන ඒවාට අපි කියනවා ආවර්ත කියලා. ආවර්ත. එහෙනම් ආවර්ත හතරයි කාණ්ඩ 8කට අයත් මූලද්‍රව්‍ය අපි කතා කරනවා. හැදින ආවර්ත හතරක් සහ කාණ්ඩ 8කට අඩංගු මූලද්‍රව්‍ය තමයි මේ කතා කරන්නේ. හරි? හොඳම මේ කෙටි සටහන හරි සරලයි. තව ටිකක් යද්දි හොඳම කෙටි සටහනක් හදනවාද 8:00 වෙනකොට ඔයාලට විනාඩි 5ක් ඇතුළත කරුණු 30ක් පාඩම් කරන්න පුළුවන් ක්‍රමයකුත් කියලා. හරිනේ? එහෙනම් රැඳිලා ඉන්න. හරි ඔන්න එහෙනම් එක සටහනක මේ ටික හදලා ඊට පස්සේ තමයි මේකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. මේක ඇසුරෙන් අපිට සංයුජතාවය ප්‍රකාශ කරන්න පුළුවන්. සංයුජතාවය කියන්නේ මොකක්ද? මූලද්‍රව්‍ය ලබා ගන්නව පිට කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපි හඳුන්වනවා සංයුජතාවය කියලා. මොකක්ද? මූලද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන එහෙම නැත්නම් පිට කරන්න පුළුවන්. මේ මූලද්‍රව්‍ය ලබා ගන්නව පිට කරන ඉලෙක්ට්‍රෝන ගණන අපි කියනවා මොකක් කියලාද? සංයුජතාවය කියලා. පැහැදිලිනේ? ඔන්න සංයුජතාවය ගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මෙන්න මේකයි. කාණ්ඩාංකයත් එක්ක සංයුජතාවයට සම්බන්ධයක්. අපි මේ කෙටි සටහනේ අවශ්‍ය තොරතුරු මෙන්න මේ කොටසේ ලියනවා. පැහැදිලිනේ? හදිස්සි වෙන්න එපා, බය වෙන්න එපා. අපි ඔක්කොම කතා කරමු. එහෙනම් ඔන්න සංයුජතාවය. මෙයාගේ කාණ්ඩාංක 1යි. එහෙනම් මෙයාගේ සංයුජතාවයත් 1යි. මේකේ කාණ්ඩාංක 2යි. එහෙනම් මෙයාගේ සංයුජතාවය 2යි. මෙයාගේ සංයුජතාවය 3යි. මෙයාගේ සංයුජතාවය 4යි. මේකේ සංයුජතාවය 3යි 2යි 1යි 0යි.
ඔන්න කොහොමයි තමයි සංයුජතාව වෙනස් වෙන්නේ. ආයි ලිය ඇඳ හොයන්න ඕනේ නැහැ. පළවෙනි කාණ්ඩේ නම් සංයුජතාව එකයි. දෙවෙනි කාණ්ඩේදී 2යි, තුනේදී 3යි, හතරවෙනි කාණ්ඩේ සංයුජතාව 4යි. පස්වෙනි කාණ්ඩේදී ආයෙත් 3යි, හයේදී 2යි, හතේදී 1යි, අටේදී 2යි. ඔන්න සංයුජතාවේ මම කියලා ඉවරයි. දැන් ඔන්න එක සටහනක් ඉවරයි. සංයුජතාවය කියන සංකල්පය කියනවා. පැහැදිලි දැම්ම ලියන්න එපා. හදිස්සියෙන් එපා මම ඔයාලට ලියා ගන්න වෙලාව දෙනවා. සංයුජතාවය වෙන අන්න තේරුණානේ. ඔන්න ඊළඟ එක. මේ සම්පූර්ණ ඔයාලා දන්නවා. ඊළඟ කාර්යය වෙන දෙන්නේ තමයි. මේකේ පඩිපෙලක් බහිනවා වගේ මෙන්න මෙහෙම බහින. මේකත් ඔයාලා දන්නවනේ. මේ පඩිපෙල වගේ බැස්සාම මෙන්න මේකෙන් මෙහාට මේ පැත්තේ තියෙන මූලද්‍රව්‍ය අපි කියනවා ලෝහ මූලද්‍රව්‍ය කියලා. මේ පැත්තේ තියෙන මූලද්‍රව්‍ය අපි කියනවා අලෝහ මූලද්‍රව්‍ය කියලා. එහෙනම් පඩිපෙලක් බහිනවා වගේ බැස්සා මේ තියෙන ලෝහ මේ පැත්තේ තියෙනවා අලෝහ කියලා. තව තියෙනවා මොකක්ද? මේ ලෝහ සහ අලෝහ වෙන වෙන මායිම් වෙනවා. මේකන මායිම් මෙතනින් එහාට ලෝහ මෙතනින් එහාට අලෝහ. එහෙනම් මේ වෙන වෙන මායිම් වෙන්න මෙන්න මේ දෙන්න අපි හඳුන්වනවා තමයි ලෝහ ලෝහ මූලද්‍රව්‍ය කියලා. ඒකම මෙතනින් ඇඳලා තියන්න ලෝහ අලෝහ ලෝහ ලක්ෂණ සහ අලෝහ ලක්ෂණ මිශ්‍ර වෙච්ච මූලද්‍රව්‍ය අපි නම් ලෝහ අලෝහ මූලද්‍රව්‍ය. ඒ වගේම ඇලුමිනියම් හඳුන්වනවා උභයගුණී මූලද්‍රව්‍යයක් කියලා. පැහැදිලි ඇලුමිනියම්ට විතරයි ඒක අදාළ වෙන්නේ උභයගුණී. ලෝහ ලෝහ සහ උභයගුණී අතර චූටි වෙනසක් තියෙනවා තමයි. ඒක කියලා දෙන්නම්. එතකොට මේ කට්ටිය ලෝහ ලෝහ වෙන උභයගුණී. හරි නේද? හරි එහෙනම් ඔන්න ඔතෙන් යනකම් අපි එක කතාවක් කියලා කරා. කවුද තියෙන්නේ? හරි? දැන් මේ පැත්තේ තියෙන ලෝහ මූලද්‍රව්‍ය අර පැත්තේ තියෙන අලෝහ. ඒකෙන් තව අපිට සටහනක් ගන්න. මොකක්ද ළමයි සටහන? අපි මෙතන කියනවා කිව්වනේ මෙන්න මේකයි. මෙහෙට යන්න මොනවද වෙන්නේ? අලෝහ ලක්ෂණ දැන් මේ පැත්තේ ලෝහ තිබිලා අර පැත්තේ අලෝහ තියෙනවා නම් මෙහෙට යන්න අලෝහ ලක්ෂණ වැඩි වෙනවා. මෙහෙට යන්න අලෝහ ලක්ෂණ වැඩි වෙනවා. එහෙනම් තව කෙනෙක්ට කියන්න පුළුවන් කොහොමද? අලෝහ ලක්ෂණ වැඩි වෙනවා කියන්නේ එහා පැත්තට යන්න ලෝහ ලක්ෂණ අඩු වෙනවා. තේරුණානේ? ඔන්න ඒක මතක තියාගන්න. හොඳද? ඊට පස්සේ මේ බලන්න මෙයා වින ලෝහ අලෝහ මෙයා උභයගුණී සාරය. එහෙම නැත්නම් මෙයාලට මම පල්ලෙහාට යන්න ලෝහ ලක්ෂණ වැඩි වෙනවා. හරි අපි මේ හරියට පාවිච්චි කරමු. පල්ලෙහාට යන්න ලෝහ ලක්ෂණ වැඩි වෙනවා. ලෝහ ලක්ෂණ වැඩි වෙනවා. මොන මේ පැත්තට සමානව කිව්වොත් ලෝහ ලක්ෂණ වැඩි වෙනවා. තේරුණාද නේද? නම තවත් කරුණක් කියලා. මෙහාට යද්දී අලෝහ ලක්ෂණ වැඩි වෙනවා. පල්ලෙහාට යද්දී ලෝහ ලක්ෂණ වැඩි වෙනවා. එහෙනම් ලෝහ ලක්ෂණ වැඩිම කෙනා හරි. අපි ඔය ලෝහ ලක්ෂණ වැඩිම කෙනා හොයන්න. කතාවත් එක්ක බලලා ලෝහ ලක්ෂණ වැඩිම කෙනා හොයන්න. දාන්න chat box එකට මේක දිහා අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා ඉක්මනට දාන්න ලෝහ ලක්ෂණ වැඩිම කෙනා කවුද කියලා. දැන් උත්තර 8ක් ආවා. අද message private එකට එන්න. ඔව්. ඔව්. දැන් උත්තර වේගෙන් වැටෙනවා. උත්තර ටිකක් වැරදි දැනට දාපු ඒ වගේ. අනිත් අයගේ උත්තර හරි. 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 ඔය හරි කියන්නේ ළමයි එන මූඩ් එකට හරි. ඒ වෙලාවේ මට පෙන්වන්න එක නම් හරි. ඔන්න දැන් ආපු උත්තරේ වැරදි. හරි. එහෙනම් ළමයි ගොඩක් කට්ටිය උත්තර කිව්ව උත්තර 3යි වැරදුනේ. අනිත් ඔක්කොම උත්තර හරි. ඔන්න දැන් ආයෙ පාරක් උත්තරයක් එකක් හරි. හරි. එන්න ඕන ළමයි උත්තරේ මොකද්ද? පොටෑසියම්. ඇයි ඒ? මේ පැත්තට යද්දී මොනවද? අලෝහ ලක්ෂණ අඩු වෙනවා කියනවා. මේකට ලෝහ ලක්ෂණ වැඩි වෙනවා. මෙයාට වඩා මෙයා හොඳ ලෝහයක්, එයාට වඩා මෙයා ලෝහයක්, මෙයා ඊට වඩා හොඳ ලෝහයක්. හැබැයි මේක යද්දී ලෝහ ලක්ෂණ අඩු වෙනවා. ලෝහ ලක්ෂණ වැඩි වෙනවා. එහෙනම් මේ දෙන්න අතරේ ආගේ තමයි ලෝහ ලක්ෂණ වැඩි වෙන පොටෑසියම්. එයි මේ පැත්තට යද්දී අපි ලෝහ ලක්ෂණ අඩු වෙනවා. ඒ කියන්නේ අලෝහ ලක්ෂණ වැඩි වෙනවා. එහෙනම් මේ පල්ලෙයා තමයි හොඳම ලෝහය. එහෙනම් හොඳම ලෝහය කවුද? පොටෑසියම්. හරි. ආගන් නෙවෙයි ඈ. ගොඩක් කට්ටිය කිව්වේ කැල්සියම් කියලා. දෙන්නේ කැල්සියම් කිව්වා එක්කෙනෙක් ආගන් කිව්වා 23ක් වගේ පොටෑසියම් කිව්වා. හරි. ගොඩක් කට්ටිය උත්තර කියලා. එහෙනම් ඔන්න දැන් මේක තුලින් අපි කොටස් කීපයක් ඉගෙන ගත්තා. පැහැදිලි නේද? ඊට පස්සේ ඊළඟ කරුණ. මේ පැත්තට යන්න යන්න. දැන් මේව මෙහෙම තියරි විදියට එකින් එක උගන්වන්න දෙයක් නැහැ. එහෙම උගන්වන්න ඕන නම් කියන්න ඔයාලා අපි ඉන්නවා ටෙලිග්‍රෑම් ගෲප් එකේ ඉන්නවා WhatsApp ගෲප් වල ඉන්නවා. ඉතින් පොඩි මැසේජ් එකක් දාන්න මට මේක තේරුන්නේ නැහැ කියලා. ඒතර මම කියලා දෙන්නම්. දැන් මේ කෙටි සටහනක් හදන්න. මේ කෙටි සටහන පාඩම් කරන් ගියාම අපිට ප්‍රශ්න ලියන්න පුළුවන්. පැහැදිලිනේ? හැබැයි තියරි තේරෙන්නේ නැහැ.
ඇයි තියරි තේරෙන්නේ නැත්තේ? මේ කෙටි සටහනක් නේ. තේරුණාද? තියරි තේරුම් කරන්න ඕන තැන්වලදී කියලා දෙනවා නේ. හරි. මෙහාට යන්න මෙහෙට යන්න තමයි අරය අඩු වෙනවා. උන අවකලනයක් අපිට හොයාගන්න. මේ පැත්තට යන්නේ අරය අඩු වෙනවා. අරය අඩුවේ. අරය අඩුවේ. එතකොට පල්ලෙහාට යද්දී මොකද වෙන්නේ? අරය වැඩි වෙනවා. පල්ලෙහාට යද්දී අරය වැඩි වෙනවා. හරිනේ? මෙහාට යන්න අරය අඩු වෙන හේතුව කියන්න. මෙහෙට යන්න අරය වැඩි වෙන්න නම් හේතුව මේක තමයි. කවච ගාන එකින් එක වැඩි වෙනවා. මේකේ තියෙන එක කවච. මෙතන තියෙන කවච දෙකක්. මෙතන තියෙන කවච තුනක්. මෙතන තියෙන කවච හතරක්. ඉතින් පල්ලෙහාට යන්න කවච සංඛ්‍යාව වැඩි වෙන හින්දා අරය කියන සාධකේ වැඩි වෙනවා. පැහැදිලිනේ? ඒතකොට මෙහෙට යද්දී අරය අඩු වෙන්නේ. මෙන්න මේමයි තමයි. දැන් මෙයාලගේ ගත්තාම මෙයාගේ පිටියේ මෙතන ඇඳොත් චුට්ටක් පේනවනේ ළමයි නේද? එතන දිවිස්සෙන් මේ බෝඩ් එකේ මකන්න විදියක් නැහැ. හරි අපි අන්තිමේට ඇයි මෙහෙට යද්දී ඇයි අර අඩු වෙන්නේ කියන එක බෝඩ් එකේ මකලා ඇඳලා පෙන්නන්න. හරි. ඊළඟ කාරණා. මෙහෙට යනකොට විද්‍යුත් ඍණතාවය. විද්‍යුත් ඍණතාවය වැඩි. හැබැයි උච්ච වායුවට විද්‍යුත් ඍණතාවයක් නැහැ. මොකද විද්‍යුත් ඍණතාවය ඉදිරිපත් කරේ පෝලින් කියලා විද්‍යාඥයෙක්. පෝලින් විද්‍යාඥයාගේ මේ කොටසේ උච්ච වායු ඉලෙක්ට්‍රෝන ලබා ගන්නෙ නැහැ පිට කරන්නේ නැහැ. ඒසයාලට විද්‍යුත් ඍණතාවයක් නැහැ. පැහැදිලි නේද? මේ කාණ්ඩෙ විද්‍යුත් ඍණතාවයක් නැහැ. මේක යන විද්‍යුත් ඍණතාවය වැඩි. තේරුණානේ? ඊට පස්සේ ඒකත් හරි. පල්ලෙහාට යන විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. මේක දිහා බලන්නකො. බලලා කියන්නේ විද්‍යුත් ඍණතාවය වැඩිම කෙනා කවුද කියන්නේ? මේ දැනදී විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. මේ දැනදී විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. කවුද විද්‍යුත් ඍණතාවය වැඩිම කෙනා කියන්නේ? ඉක්මනට කියන්නේ. විද්‍යුත් ඍණතාවය වැඩිම කෙනා. දාන්න ඉක්මනට. ඇයි අපි යනවා කිව්වේ? දරුවනේ මේවට විද්‍යුත් ඍණතාවය නැහැ. මේ කාණ්ඩෙට විද්‍යුත් ඍණතාවය නැහැ. මෙහෙට යන්න විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. මෙහෙට යන්න විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. හයිඩ්‍රජන් අමතක කරන්න මේ කාණ්ඩෙත් අමතක කරන්න. උත්තර දැනට ආපුවෙන් දෙකක් වැරදි. එක්කෙනෙක් කිව්වා හීලියම් කියලා ඒ උත්තරේ වැරදි. තව එක දරුවෙක් හයිඩ්‍රජන් කිව්වා ඒ උත්තරේ වැරදි. හරි. අනිත් අය උත්තර ඔක්කොම දැම්ම හරියට. හරි. හරි. හොඳයි දරුවනේ. ඒකත් තේරුණානේ. ඒකත් පැහැදිලි. ඔන්න විද්‍යුත් ඍණතාවය කතාවක් කිව්වා. හයිඩ්‍රජන් කියන කෙනා ළමයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හයිඩ්‍රජන් අපි කියනවා මේ ආවර්තකයේ අහිකුණ්ඨකේ. ඇයි අහිකුණ්ඨකේ කියලා කියන්නේ? මේකයි. හයිඩ්‍රජන් ඉන්න තැනක් නැහැ. මෙයා මෙතෙන්ට වර්ග කරාට එයා එතන සාධාරණ වර්ගීකරණයක් නෙවෙයි කරලා තියෙන්නේ. එයාට තැනක් නැති නිසා තමයි එතන මෙයා දාලා තියෙන්නේ. ඔයාලා ගත්තොත් එහෙනම් ලොකු ආවර්තිතාවක ඔයාලා දන්නව නේද? ලැබ් එකේ ගහලා තියෙන්නේ. අන්නේ ලොකු ආවර්තිතාවක ගත්තොත් හයිඩ්‍රජන් දෙකක් නැහැ. මේකේ වියට ඇදලා තියෙනවා. පැහැදිලි නිසා හයිඩ්‍රජන් අපි මේ කතාවට අදාළ කරගන්නේ නැහැ. ඒක නිසා අපි මේ පැත්තට යන්න මොන වෙනවද කියනවද ළමයි? විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. අල්ලයට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. හැබැයි උච්ච වායුවට විද්‍යුත් ඍණතාවයක් නැහැ. හරිනේ? තව කරුණක්. ඊළඟ එක. මෙන්න මේක. මේක විශේෂම කරුණ. ඔයාලට තියෙන ළමයි අයිනික බන්ධනය සහ සංයුජ බන්ධනය. අයිනික බන්ධන සහ සංයුජ බන්ධන හඳුනාගන්නේ කොහොමද? මෙන්න මේ පුංචි කෙටි කරගන්න. මේ කාණ්ඩයේ මූල ද්‍රව්‍ය ඒ කියන්නේ 1 2 3 කාණ්ඩවල මූල ද්‍රව්‍ය තියෙනවා. මේ 1 2 3 කාණ්ඩවල මූල ද්‍රව්‍ය හැදුණු 6 7 කාණ්ඩත් එක්ක බන්ධනයක්. එයා අනිවාර්යයෙන්ම අයිනික බන්ධනයක්. හරි. හරි අපි ඒ ටික තමයි මේ ආවර්තන වල පොඩ්ඩක් මේ කලබල වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ ටික වෙනම ගමු. මොකද මම කරුණු තව තුනක් කියලා දෙන්නම්. මොනවද? අයිනික බන්ධන මෙහෙම කරද්දි මම කොහොමද? හරිනේ. ඊට පස්සේ මේ ඔක්සයිඩ් තියෙනවනේ හැම ලෝහයක්ම ඔක්සයිඩ් කියන්නේ මේවා තමයි ලෝහයක් ඔක්සිජන් එක්ක හදනවා නම් එයාට කියන ඔක්සයිඩ් කියලා. ලෝහ ඔක්සයිඩ් ආම්ලික බාෂ්පික උභයගුණී කියලා හොයන්නේ කොහොමද? මෙහෙම කරද්දි ගන්නේ. මේ සංයෝජතාවය හොයාගෙන එකපාරටම සූත්‍රයක් ගොඩනගන්නේ කොහොමද? ඒක කියලා දෙන්න. පැහැදිලිනේ? ඒක වගේම රසායනික සූත්‍ර මෙහෙම කරද්දි ගොඩනගන්නේ කොහොමද කියලා කියලා. කරුණු හතරක් තියෙනවා. මට හැබැයි ආවර්තනයේ බෝඩ් එකේ ඉඳ උ. ඒ නිසා දැන් ඉක්මනට මේ ටික සටහන් කරන්න මම ඊට පස්සේ මෙන්න මේ ටිකයි මේක අහලා ගන්නවා. මේ ටික ඉක්මනට ලියන්න. හරි ඉක්මන නෑ. නැත්තම් කාලය අපරාධයි. ඉක්මන් කරමු. විනාඩි 2යි දෙන්නේ.
දරුවා අඳිනාය අඳින් අනිත් අය මොනවා හරි අහන්න ඕන නම් මෙසේජ් එකක් දාන්න මේ chat box එකට හොඳද? මොනවා හරි අහන්න දෙයක් තියෙනවා නම් chat box එකට දාන්න. හරි. ළමයි ඇඳලා ඉවරද? ඉවරයි නේද? ඒ වැඩේ හරිද? සටහන ඇඳගත්තද දරුවනේ? ඔය සටහන ඇඳලා මේ අපි එක දරුවෙක්ට පොඩි ස්තුති කරන්න දෙයක් තියෙනවා. මේ ළඟ දවස් ඔයාලා අදින්න නම් මේ කතාව එනවා නේද? මේ ළඟ දවස්ක මනීෂ කියලා දරුවෙක් මනීෂ සංකල්ප කියලා දරුවෙක් වුණා හම්බුණා. උනේ. හරිනේ මට අහම්බෙන් ටෙලිග්‍රෑම් ගෲප් එකත් එක්ක ඉද්දි හම්බ වෙලා එයා WhatsApp ගෲප් එකක් හදලා පුරුණෑගල දරුවෝ බොහෝමයක් WhatsApp ගෲප් එකටත් සහ ටෙලිග්‍රෑම් ගෲප් එකට එකතු කළා. ඉතින් තව කෙනෙක්ට මේ ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන එක මේ නොමිලේනේ ලබා දෙන්න ළමයි. එතන මේ අවස්ථාව ලබා දෙන එක ගැන ඇත්තම වටිනවා. ඒ වගේ දරුවෝ රටට විශාල සම්පතක්. ඉතින් මම මේ අවස්ථාව ඒ දරුවෝට ස්තුතිවන්ත කරනවා. ඒ වගේම මොකද ඒ දරුවාලා අද බොහෝ දෙනෙක්ට ඉගෙන ගන්න ලැබෙනවා මේ වෙලාවේ නොමිලේ. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේ දරුවෝ ඉන්න එක ගැන ඇත්තටම මටත් ආඩම්බරයි. මටත් ආඩම්බරයි. දරුවෙක් කිව්වා අයිනික බන්ධනයක් කොහොමද තීරණය කරන්නේ කියලා. විනාඩියක් දෙන්න මම අයිනික බන්ධනයක් හදන්න හැටි ඉක්මනට කියන්න. මේ සම්මාන ඉවරද දන්නේ නැහැ නේද දරුවනේ? හරි. මේ සටහන ඇඳලා ඉවරද දරුවෝ? හරි. හරි. ඔන්න අපි සංවිස්ථාවය හොයාගත්තා. ඊට පස්සේ මොකද කරේ? ඊටු ටිකක් ලිව්වා. දැන් ඔන්න මම කියන්න යනවා කොහොනේ අයිනික මේ අයිනික බන්ධන කතාව කියුණාම පොඩ බෝඩ් එක ඕනේ ඉඳින්න. ඉස්සලම මෙන්න මේමයි. මේ කරුණ ඔයාලා ලියා ගන්න. මෙන්න මේමයි. ළමයි අලෝහයක් හැදුවොත් ඔක්සයිඩ්. අලෝහයක් ඔක්සයිඩයක් හදනවා කියන්නේ අලෝහ ඔක්සිජන් එක්ක එකතු. ඒවට අපි කියනවා අලෝහ ඔක්සයිඩ්. අලෝහ ඔක්සයිඩ් අනිවාර්යයෙන්ම ආම්ලිකයි. මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියන්නේ. අලෝහ අයන් දෙන්නේ පටන් අලෝහ ඔක්සයිඩ් සියල්ලම ආම්ලිකයි. පැහැදිලිනේ? එතකොට ලෝහ ඔක්සයිඩ් සියල්ලම වාෂ්පිකයි. එහෙනම් කොහොමද මේක තීරණය කරන්නේ? අලෝහයක් ඔක්සයිඩයක් හැදුවොත් එයා අනිවාර්යයෙන්ම ආම්ලිකයි. ලෝහයක් ඔක්සයිඩයක් හැදුවොත් එයා මොකද වෙන්නේ? එයා අනිවාර්යයෙන්ම වාෂ්පිකයි. එහෙනම් ලෝහ ඔක්සයිඩ වාෂ්පිකයි, අලෝහ ඔක්සයිඩ ආම්ලිකයි. පැහැදිලි නේද? තේරුණානේ කතාව? හරි. එහෙමනම් ඔන්න දැන් මම කියනවා පෙන්නන ඔක්සයිඩ් වල ආම්ලිකද වාෂ්පිකද කියලා කියනවා. මොකද්ද සංකල්පය? අලෝහයක් ඔක්සයිඩයක් හැදුවොත් ආම්ලිකයි. ලෝහයක් ඔක්සයිඩයක් හැදුවොත් වාෂ්පිකයි. හරිනේ? එහෙනම් ඔයාලා තීරණය කරන්න ඕනේ මොකද්ද? ලෝහය කියන්නේ මේක ලෝහයක්ද අලෝහයක්ද? එච්චරයි. හරි එහෙනම් බලන්න. ෆ්ලෝරින් ලෝහයක්ද අලෝහයක්ද? මෙන්න වගේ මේකත් ලෝහ මේකත් අලෝහ. ෆ්ලෝරින් කියන්නේ අලෝහයක්. එහෙනම් එයාගේ ඔක්සයිඩ් අනිවාර්යයෙන්ම ආම්ලිකයි. එයාගේ ඔක්සයිඩ් අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? ආම්ලිකයි. තේරුණාද? හරි. එහෙනම් තව එකක්. මෙයා සල්ෆර්ගේ ඔක්සයිඩ් ආම්ලිකද වාෂ්පිකද? ඉක්මනට දාන්න උත්තරේ. මම හිතන ඔක්කොමලා හරියට දාන්න කියලා. සල්ෆර් මෙතන ඉන්නේ. සල්ෆර් මෙතන. සිලිකන් නෙමෙයි සල්ෆර්. සල්ෆර්ගේ ඔක්සයිඩ් අලෝහයද වාෂ්පිකද? ඉක්මනට දාන්න. ඉස්සරහමයි ඒක නියර කරන්න උත්සාහ කරන්න. හරි දැනට උත්තර ආපුවා 13යි 13ම හරි 14 වෙනි එක ආවා. හරි. ඔන්න එක දරුවෙක් භාෂ්මිකයි කියලා දැම්මා ඒ උත්තරේ වැරදි. එකම එක දරුවෙක් දැම්මේ භාෂ්මිකයි කියලා. එහෙනම් මේ අලෝහ ඔක්සයිඩ් සියල්ල මොකද වෙන්නේ? ආම්ලිකයි. කොහොමද මේක තීරණය මේ අලෝහ සල්ෆර් කියන්නේ අලෝහයක්. අලෝහ හදන සියලුම ඔක්සයිඩ් මොනවා වෙනවද කිව්වද? ආම්ලිකයි කිව්වා. පැහැදිලි උත්තර මම දැන් 34ක් ආවා වගේ තමයි දැක්කේ. ඒ 34 එක උත්තරය වැරදි. හරි නේද? අපි මොකුත් ඉගෙන ගත්තේ නැහැ. තව එකක් ගමු. මැග්නීසියම් Mg කියන එක. Mg මොකද කියන්නේ? එයා කවුද කියලා බලන්න. ලෝහයක්ද අලෝහයක්ද? වාෂ්පිකද ආම්ලිකද? ඉක්මනට කියන්න. Mg
දැන් ඉස්සෙල්ලා වැරදුව දවර මම හිතනවා දැන් හරියට කියයි කියලා. හරි දැනට ආපු එක උත්තරයක්වත් වැරදි නැහැ. හරි. 27ක් විතර උත්තර ආවා. තව දරුවෝ ඉන්නවා. එයාලා දාන්න. හරි. උත්තර 35කට වගේ ආසන්නයට ආවා. ඒ ඔක්කොමලා කිව්වා භාෂ්මිකයි කියලා. උත්තරේ භාෂ්මිකයි. පැහැදිලි නෑ ඒ භාෂ්මිකයි කිව්වේ. මෙයා ලෝහයක් නේ. එහෙනම් ලෝහ ඔක්සයිඩ් සියල්ලම භාෂ්මිකයි. එහෙනම් දැන් ඔන්න ඊළඟ කරුණ ලියා ගන්න කෙටි සටහනට යටි මේකට ලියා ගන්න. ලෝහ ධන ඔක්සිජන් ලෝහ ඔක්සයිඩ් වරහන් ඇස්සේ භාෂ්මිකයි. අලෝහ ධන ඔක්සිජන් අලෝහ ඔක්සයිඩ් වරහන් ඇස්සේ ආම්ලිකයි. හරිනේ? හරි. ඉක්මනට ලියන්න. ඉක්මනට දරුවනේ. එන්නේ ඊට පස්සේ මම කිව්වා මොකක්ද මේ ආයි කියන්නකෝ ආයි ඉක්මනට ලියන්න. ලෝහ ධන ඔක්සිජන් ලෝහ ඔක්සයිඩ් ලෝහ ධන ඔක්සිජන් ලෝහ ඔක්සයිඩ් සෝරි භාෂ්මිකයි. ලෝහ ධන ඔක්සිජන් ලෝහ ඔක්සයිඩ් භාෂ්මිකයි. යටින් අලෝහ ධන ඔක්සිජන් අලෝහ ඔක්සයිඩ් ආම්ලිකයි. හරිනේ? හරි. ඊට පස්සේ අයනික බන්ධන සහ සංයෝජ බන්ධන වෙන්නේ නැහැ. මෙන්න මේ ළමයි ඔන්න කතාව අහගන්න. මේ හයිඩ්‍රජන් නැහැ. හයිඩ්‍රජන් කතාවටයි තියෙන්නේ ළමයි ඈ. හයිඩ්‍රජන් නැහැ. පළවෙනි දෙවෙනි කාණ්ඩවල මොකද වෙන්නේ? මේ සෙට් එක. මේ පළවෙනි දෙවෙනි කාණ්ඩවල මොකද වෙන්නේ? පළවෙනි දෙවෙනි කාණ්ඩවල මොකද වෙන්නේ? මෙන්න මේ. පළවෙනි හෝ දෙවෙනි කාණ්ඩවල මොකද වෙන්නේ? එකතු වුණොත් එහෙම මෙන්න මේවා. ඒ කියන්නේ මොනවද එක්කද තමයි 5 6 7 6 විතර. මෙන්න මේ කොටසත් එක්ක එකතු වුණොත් එහෙම එයා අනිවාර්යයෙන්ම හදන්න මොකක්ද ළමයි කිව්වේ? මෙන්න මේවා. පළවෙනි දෙවෙනි කාණ්ඩයේ මොන ද්‍රව්‍යයක් එකතු වුණොත් 6 හෝ 7ක් එක්ක එයා අනිවාර්යයෙන්ම හදන බන්ධනය අයනික බන්ධනය. ඒ හැර හදන සියලුම බන්ධන සහ සංයෝජ බන්ධන. පැහැදිලිනේ? මොකක්ද කිව්වේ? පළවෙනි හෝ දෙවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් 6යි 7යි එකතු වුණොත් එයා අනිවාර්යයෙන්ම හදන අයනික බන්ධනය. ඒ හැර අනිත් බන්ධන සහ සංයෝජ බන්ධන. දැන් ඔයාලගේ ආවර්තන ඕක දාගන්න. කෙටි සටහන පස්සේ ලස්සන ලියන්න. දැන් ඉක්මනට ලියන්න ඈ. අපිට මොකද කෙටි සටහන් මම බලාපොරොත්තු වෙනවා නම් කවදාවත් මාසයක් වගේ තියෙන්නේ. මේ මාසෙ වගේ කාල සීමාව තුළ කෙටි සටහන් 50ක් හදන්න. අද දවස් 3ක් හදන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් 1 2 6 7ත් එක්ක එකතු වුණොත් අයිනිකයි. හැබැයි හයිඩ්‍රජන්. කලින්ම අපි දාමු කතා කොටේ බලමු මේ අයිනික බන්ධන සහ සංයෝජ බන්ධන වල කොහොමද කියන්නේ කියලා. හරි. ඉක්මනට. ලියන්න. 1 2 කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් 6යි 8යි එක එකතු වුණොත් අනිවාර්යයෙන්ම අයනික බන්ධන. ඒ හැර සියල්ලම සහ සංයෝජ බන්ධන. හරි. එහෙමනම් ඔන්න අපි බලමු. සෝඩියම් එකතු වෙන ඔක්සිජන් එක. ඒකල හදනවා බන්ධනයක් Na2O. සෝඩියම් ඔක්සිජන් එක එකතු වුණා Na2O කියලා හැදුවා. පැහැදිලිනේ? මොකද කියන්නේ? මේ බන්ධනේ සහ සංයෝජයිද අයනිකයි. හරි උත්තරේ දැනටමත් දාලා ඉවරයි එක්කෙනෙක්. හරි අනිත් පැත්ත කියන්නකෝ එහෙනම් අනිත් පැත්ත දාගෙන යන්නකෝ. සෝඩියම් එකතු වෙලා ඔක්සිජන් එක්ක බන්ධනයක්. හරි උත්තර 2යි 3යි මම උත්තර ගණන් කරනවා 4යි 5 6 7 ඔන්න එක උත්තරයක් වැරදි 8 9 10 13 15 දැන් ගණන් කරන්න කියන්නේ වැටිගෙන යනවා. හරි එකම එක උත්තරයක් වැරදිලා තිබ්බා. එක දවසේ භාෂ්මිකයි කියලා දාලා තිබ්බා. ඒ දරුවා නිදාගෙන දන්නේ නැහැ හිටියේ නේද? අපි ඇහුවා ආයනිකද සහ සංයෝජද කියලා. හරි එහෙනම් මේ බන්ධනේ මොන බන්ධනයක්ද? ආයනික බන්ධනයක්. කොහොමද තීරණය කරන්නේ? සෝඩියම් පළවෙනි කාණ්ඩේ ඔක්සිජන් 6වෙනි කාණ්ඩේ. එහෙනම් මේ බන්ධනේ මොන බන්ධනයක්ද? ආයනික බන්ධනයක්. තේරුණානේ? තව එකක් ගමු. මේක බලන්න. මේක හොඳට කල්පනා කරන්න. හදිස්සි වෙන්න එපා. මම කිව්වා 1 2 කිව්වට හයිඩ්‍රජන් හැර කියන. හයිඩ්‍රජන් හැර විතර මේක කරන්නේ. බලන්න.
ඊට පස්සේ අපි බලමු මේක නයිට්‍රජන් එකතු වෙනවා ඔක්සිජන් එකලා හදනවා මෙන්න මේ වගේ එකක් N2O3 හොඳට කල්පනා කරන්න හරිද මම කිව්වේ පළවෙනි දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය 6න් 6 එකතු වුණොත් තමයි අයනිකයි කිව්වේ කියලා හරිනේ දැන් මම අහනවා මේ හරි දරුවා ඒක අවුලක් නෑ මේ දැන් අහනවා N2O3 සහ සංයුජයිද අයනිකයිද කියලා කියන්නකෝ බලන්න අයනිකද සහ සංයුජ හරි දැන් වැටෙනවා උත්තර හරි හරි මනීෂ අවුලක් නැහැ. හරි. ඒ උත්තර සෑහෙන්න වැටෙනවා. අනිත් ඇද්දත් හරි. හරි. ඒකට උත්තර ගොඩාක් ආවා. එක දරුවෙක් කිව්වා අයනිකයි කියලා. අනිත් අය සහසංයෝජයි කිව්වා. මොකද වෙන්නේ ළමයි? සහසංයෝජයි. කොහොමද තීරණය කරන්නේ? සහසංයෝජ බව 1 2 6 7 එකතු වුණොත් විතරයි ළමයි අයනිකයි. ඒ හැර දැන් නයිට්‍රජන් පස්වෙනි කාණ්ඩයනේ. මෙයා 6 වෙනි කාණ්ඩයනේ. ඒ දෙන්න එකතු වුණා කියලා සහසංයෝජ හැදෙන්නේ නැහැ. මොකද මේ ගොඩේ කෙනෙක් මේ ගොඩක් එක්ක එකතු වුණොත් තමයි අයනික වෙන්නේ. එහෙම නැත්තම් සහසංයෝජ. එතකොට නයිට්‍රජන් එකේවත් දෙකේවත් නෙමෙයිනේ. එයා මේ කාර්ත් එක්ක එකතු වුණොත් සහසංයෝජයි. මෙයා මෙයත් එක්ක එකතු වුණොත් සහසංයෝජයි. ඇයි ඒ? මෙහි එක්කෙනෙක් මෙහි එක්කෙනෙක් එක්ක එකතු වුණොත් විතරයි අයනික වෙන්නේ. තේරුණා නේද රෝණි? මම හිතනවා ළමයි මේක තේරුණා කියලා අයනික සහ සංයුජ භාවයේ තීරණය කරන විදිය. පැහැදිලිද? හරි. එහෙනම් ළමයි අපි ආවර්තවයේ මේ තව තියෙනවා කෙටි සටහන. අදට ආවර්තවයේ කෙටි සටහන උතනින් නවත්තනවා. පැහැදිලිනේ ආවර්තවයේ කෙටි සටහන තව තියෙනවා. ඒක ඊළඟ දවසට විස්තර කරමු. තව දවසකට. පැහැදිලි ආවර්තවයේ කෙටි සටහන තව දවසකින් විස්තර කරමු. මොකද හේතුව නැත්නම් අපිට අනිත් කෙටි සටහන් තුනට යන්න බෑනේ. හොඳම කෙටි සටහන දැන් ඉන්නේ. ඒක නිසා. පැහැදිලිනේ? හරි. දරුවනේ විනාඩියක් දෙන්න. කියන්න අහන්න කියන්න බෑ. හරිනේ? දාන්න මොනවා හරි අහන්න දෙයක් තියනවා නම් ඉක්මන දාන්න. ආවර්තෝගේ ගැටසටහන ඊළඟ දවසේ තුටි හදමු. හරි. අහන්න දෙයක් තියනවා නම් අහන්න. ඉක්මන් කරන්න. තේරුණා නම් තේරුණා කියන්න. තේරුණ නැත්නම් තේරුන්නේ නැහැ කියලා කියන්න. දරුවනේ මාව ඇහෙනව නේද? මොනවා හරි අහන්න ඕන නම් අහන්න. හරි. දැන් තමයි මෙසේජ් දෙන්න පටන් ගත්තනේ. ආම්ලික වාෂ්පයෙන් එක පොඩ්ඩක් කියන්න හා කියන්න. හරි. දරුවෝ ආම්ලික වාෂ්පයෙන් එක මේකයි වෙන්නේ. ලෝහයක් නම් එයා හදන්නේ අනිවාර්යයෙන්ම වාෂ්මික ඔක්සයිඩ්. ලෝහ සියල්ලම හදන ඔක්සයිඩ් වාෂ්මිකයි. අලෝහ ඔක්සයිඩ් හදන සියලුම අලෝහ හදන හැම ඔක්සයිඩයක්ම ආම්ලික. හරිනේ. ඒකට අලෝහ ඔක්සිජන් එක්ක එකතු වුණොත් අලෝහ ඔක්සයිඩ් හැදෙනවා. ඒවා ආම්ලිකයි. ලෝහයක් එකතු වුණොත් ඔක්සිජන් එක්ක එයා හදන ඒවා අනිවාර්යයෙන්ම වාෂ්මිකයි. පැහැදිලිනේ? එහෙමයි. ආයනික බන්ධනයි සහසංයුජ බන්ධනයි අඳින ක්‍රමයක් ළමයි මම YouTube එකේ දාලා තියෙනවා. ඔයාලට මම link එක දාන්නම් group තුනටම Telegram group එකටත් දාන්නම්. එතකොට ඒකෙන් පොඩ්ඩක් බලන්න. සර් SI 6 සිලි මොකද්ද මට මම දැක්ක ප්‍රශ්නේ. ඔයා අහුවේ බෙරිලියම් සිලිකන් එක එකතු වුණොත් බෙරිලියම් සිලිකන් එක එකතු වුණොත් සහසංයුජයි. ඇයි කියන්නේ මේක එහෙම හැදෙන්නේ නැදරු ඔය මොකද කියන්නේ මේ කාණ්ඩයේ මූලද්‍රව්‍ය මේ ගොඩේ කාන්ත එක්ක හරි විතරමයි අයනික බන්ධන හැදෙන්නේ. ඒ කියන්නේ දරුවනේ මේ අය දෙනාගෙන් එක්කෙනෙක් මේ කාන්ත එක්ක හරි එකතු වෙනවා. එහෙම වුණොත් අයනිකයි. ඒ අර සියල්ලම සහසංයුජයි. හරි. දැන් හයිඩ්‍රජන් මේවත් එක්ක එකතු වුණොත් හයිඩ්‍රජන් එක්ක එකතු වුණොත් ඒත් සහසංයුජයි. ඇයි මේ මම කිව්වට මේ කතාවට හයිඩ්‍රජන් හැර ඉතුරු සියල්ලම තමයි මේ ගන්න කියලා. හයිඩ්‍රජන් හැර ඉතුරු සියල්ල. තේරුණානේ? එහෙනම් මම ඊළඟට කතා කරනවා පුෂ්ඨවංශීන්ගේ එක ගැන කතා කරන්න. පුෂ්ඨවංශීන්. පැහැදිලිනේ? පුෂ්ඨවංශීන්ගේ කෙටි සටහනක් හදන්න යන්නේ. ඉක්මනට හදනවා. කරුණු 30 විනාඩි 5ක් යද්දි කටපාඩම්. පැහැදිලිනේ? හරි. එහෙනම් මේක මකනවා. ඔන්න බලන්න. විනාඩි 5ක් දෙන්න. පුෂ්ඨවංශී
බෝඩ් එක පේනව නේද දරුවනේ? හරි. වෙලාව 8:03. හරිද? වගු ගන්නකම් වෙලාව හදන්න යන්න එපා. එතනින් එහාට බලන්න විනාඩි 5ක්. දැන් ඉතින් ඔයාලා බලනවා නම් විනාඩි 5ක් බලන්න විනාඩි 5ක් යන්නේ නැහැ. මම හදාගෙන යනවා. හරියට නේද පුන්න? මත්ස්‍ය උභයජීවී උරගින් පක්ෂයේ ශීලපයි. මේ කටිය පෘෂ්ඨවංශය. හෘදේ. මත්ස්‍යයන් හෘදේ කුටිය 2යි, උභයජීවීන් හෘදේ කුටිය 3යි, උරගින්ගේ 4යි, පක්ෂීන්ගේ 4යි, ශීලපයන්ගේ 4යි. මෙතන තියෙනවා එකක් අසම්පූර්ණයි. අසම්පූර්ණයි. මෙන්න සම මත්ස්‍යයන්ගේ සමයේ තියෙන මොනවද තමයි? ගෙදරදී දන්නව නේද? මෙයාගේ කයිගේ තියෙන කොර පොතු. කොර පොතු. මෙයාගේ තියෙන මොනවද තමයි? උභයජීවීන් ග්‍රන්ථි සහිත තෙත් සම. ග්‍රන්ථි තෙත් සම. ග්‍රන්ථි කියනවා තෙත් සමති. මෙයාට තියෙන්නේ වියලි කොර සහිත සම. වියලි සම කොර. පක්ෂීන්ට තියෙන්නේ පිහාටු සහිත සම. පිහාටු. ශීලපයින් තියෙන්නේ රෝම කූප සහිත සම. අපි නැත්නම් ලොම් දැස්මක්. ලොම් දැස්ම. ශ්වසන ළමයි ශ්වසනය මෙහෙමයි. ජලයේ ඉන්නව නම් ශ්වසනය කරන්නේ ජල ක්ලෝම. ගොඩබිමේ ඉන්නව නම් පෙනහළුව. ඔන්න එහෙනම් පක්ෂීන් ගොඩබිමේ ඉන්නේ. ශිරපයි ගොඩබිමේ ඉන්නේ. පක්ෂීන් ගොඩබිමේ ඉන්නේ. උරගින් ගොඩබිමේ ඉන්නේ. එහෙනම් මේ ඔක්කොමලගේ ශ්වසනය පෙනහළුව. පෙනහළුව. මෙයාගේ මත්ස්‍ය ජලයේමයි ඉන්නේ. එහෙනම් එයා ජල ක්ලෝම වලින් තමයි ශ්වසනය කරන්නේ. ජල ක්ලෝම. උභයජීවිය දෙකේම ඉන්නවා. එහෙනම් එයාට පෙනහළු තියෙනවා. අනිවා සම නැත්නම් ජල ක්ලෝමක් තියෙනවා. දේහ උෂ්ණත්වය අපි දන්නවා දේහ උෂ්ණත්වයේ ආකාර දෙකක් තියෙනවා චලතාපී සහ අචලතාපී කියලා. චල කියන්නේ හෙළවෙන. හෙළවෙන කියන්නේ වෙනස් වෙන. අචල කියන්නේ වෙනස් වෙන්නේ නැති. පක්ෂීන්ගේ සහ ශිරපාන්ගේ දේහ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් එයාට අචලතාපී. හැබැයි මේ කට්ටියගේ දේහ උෂ්ණත්වය වෙනස් වෙනවා. එහෙනම් එයාට චලතාපී. සංචරණය. මත්ස්‍ය සංචරණය කරන්නේ මොනවා වගේ තමයි? වරල් වගේ. උභයජීවීන් සංචලනය කරන්නේ බැඳි පටල සහිත කාන්ද. උරගින් සංචලනය කරන්නේ උරගින් සමහර අයට පාද තියෙන අයත් ඉන්නවා පාද නැති අයත් ඉන්නවා. එහෙනම් පාද ඇති අයත් ඉන්නවා පාද නැති අයත් ඉන්නවා. මෙයාලා ශිරපාන් මෙයාලා විවිධ සංචලන ක්‍රම තියෙනවා. මේ දෙගොල්ලන්ටම විවිධ සංචලන. හරිද? ඊට පස්සේ තව එකක් තමයි ගලනවා ඉතින් ලියන්නේ නැහැ කියන්න ඉඩ නැති නිසා අපි ඔය වෙනවා. මේ මත්ස්‍ය ඇවිල්ලා මෙයාලා ජීවත් වෙන පරිසරය මෙයාලා ජලජ පරිසරේ ජලජ සහ ගොඩබිම් පරිසරේ උරගින් ගොඩබිම් පරිසරේ පක්ෂීන් සහ ශිරපයින් ඕනෑම පරිසරයක. පැහැදිලිනේ? මේකේ ළමයි කවුරු බලන්නකෝ ටිකක් නැද්ද කියලා. මෙතන 1 2 3 4 5 6යි 6යි 12යි 18යි 24යි 30යි. ඇදිනේ කවුරු 36ක් තියෙනවා. පැන්න 6 12 18 24 පැහැදිලිනේ තමයි. ඉතින් බලන්නකෝ විනාඩි 5ක්වත් ගියේ නැහැනේ කවුරු 30 කරගන්න. පැහැදිලි කෙටසටහන් කියන්නේ අන්න ඒකයි. පැහැදිලිද? ආය පාරක් බලන්න. දැන් මේ කියන්නේ. දැන් මේ පිළිවෙලට ලියන්න. මත්ස්‍ය උභයජීවී උරගයා පක්ෂය ශිරප. දොරල හෘදේ ගත්තාම මත්ස්‍යයට තියෙන හෘදේ කුටිය දෙක. උභයජීවියගේ 3යි උරගයාගේ 4යි. පක්ෂියේ 4යි ශිරපයගේ 4යි. හැබැයි උරගයාට එක කුටියක් අසම්පූර්ණයි. එහෙනම් අපි එතන ලියා ගන්නවා එකක් අසම්පූර්ණයි කියලා. හරි. ඊට පස්සේ සම ගත්තාම
මත්ස්‍යයට තියෙන්නේ පොරොපොත්තු සහිත සම. උභය ජීවීන්ට තියෙන්නේ ග්‍රන්ථි සහිත තෙත් සම. උරගයන්ට තියෙන්නේ කොටස් සහිත සම. පක්ෂීන්ට පියාට තියෙනවා ශිරපයන්ට ලොම් තියෙනවා. ශ්වසනය මං කිව්වා ජලයේ ඉන්නවා නම් ජලක්‍රෝම, ගොඩබිමේ ඉන්නවා නම් පෙනහන්. දෙකේම ඉන්නවා නම් දෙකම ඕනි. ඒතකොට දෙකේම ඉන්නේ කණ්ඩායම මේකයි ඉන්නේ. කවුද? උභය ජීවී විතරයි. ඒ නිසා මත්ස්‍ය ජලක්‍රෝම වගේ උරගීන් පක්ෂී ශිරපයන් පෙනහන් වගේ උභය ජීවියා පෙනහන් මනින් කරනවා සමමනින් කරනවා. පැහැදිලිනේ? ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඊට පස්සේ දේහ උෂ්ණත්වය මත්ස්‍ය උභය ජීවී උරගයන්ට දේහ උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒ නිසා යන තලතාව. මෙයාගේ දේහ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අචලතාව. මත්ස්‍යයන්ගේ සංචරණ වරල් වගේ මෙයාලා බැඳි පටල සහිත පාද උරගයෝ ගත්තම පාද ඇති උරගයෝ තියෙනවා පාද නැති උරගයෝ තියෙනවා. ඔය කොන්චි කාලේ බඩ ගන්න සත්තුනේ උරගයෝ කියන්නේ. බඩ ගන්න හැම සත්තුම උරගේ නෙවෙයි නම. ඇදිනේ පාද ඇති උරගයෝ ඉන්නවා. කවුද? කැස් බෑවා. ඊට පස්සේ ඉබ්බා, කිඹුලා පාද ඇති උරගයෝ. ඩයිනෝසරස්ලා වඳකි මේ කියන්නේ එයාලා පාද ඇති උරගේ. පක්ෂීන් විවිධ සංචරණ තියෙනවා. ක්ෂීරපායන විවිධ සංචරණ ක්‍රමකේ තියෙනවා. ඒ පක්ෂීන් ජලජ පරිසරයට අනුවර්තනය වෙච්ච පක්ෂීන් තියෙනවා. පෙන්ගුයින්ලා වගේ කට්ටිය. ඊට පස්සේ ළමයි ක්ෂීරපායන ගත්තාමත් එහෙමයි. ජලජ පරිසරේ ඉන්න මේ ක්ෂීරපායන ඉන්නවා. කවුද? තල්මසා වගේ පියාඹන ක්ෂීරපායනුත් ඉන්නවා. වවුල වගේ කට්ටිය. පැහැදිලි තියෙන නිසා යාලට විවිධ සංචරණ ක්‍රම තියෙනවා. ඊට පස්සේ ජීවත් වෙන පරිසරය. මත්ස්‍යයා ජලජ පරිසරවල, වේජියා ජල සහ ගොඩබිම් වල, උරගයා ඕනම පරිසරයක ඊපස්සේ පක්ෂීන් ඕනම පරිසරයක ක්ෂීරපායන් ඕනම පරිසරයක. පැහැදිලිද දරුවනේ? මේ සටහන මම හිතනවා තේරුම් ගත්ත දරුවෙක් මැසේජ් එකක් තේරුනේ නැහැ කියලා. ඒ මොකද්ද තේරුනේ නැහැ කියන එක චූට්ටක් කියන්න දරුවෝ මම එතකොට කියන්නම්. ෆොටෝ එක ගෲප් එකට දාන්නවා මම දාන්නම් ගෲප් එකට දාන්නම් ෆොටෝ එකක්. හැබැයි දැන් ලියා ගන්න පුළුවන් අය ලියා ගන්න උත්සාහ කරන්න. එතකොට ප්‍රශ්නයක් නෑ නේද? දැන් මේ සටහන තේරුණාද ළමයි? විනාඩි 5ක් ඇතුළත කරුණු 30ක් පාඩම් කරන්න පුළුවන්. පැහැදිලිද? තව එක කරුණක් කියන්න. මෙන්න මෙහෙමයි. මෙයාලා බිත්තර ගන්න විදිය. බිත්තර ගන්න කිව්වේ. නැත්නම් පැටවුන් දී කරනවා. මේ සියලුම දෙනා බිත්තර ගන්නවා. මෙයා බිත්තර මොකද කරන්නේ? පැටවුන් දී කරනවා. පැහැදිලි ළමයි. මේවා තමයි ළමයි. ඔයාලා මේ සටහන අරගෙන බලන්න පාස් පේපර්ස් පොතක්. හරි පාස් පේපර් වල බලන්න පුෂ්ඨ වංශීන්ගේ වට උත්තර ලියන්න පුළුවන් කියලා. මේ සටහනෙන් පුළුවන්. මේ වගේ තව සටහන් තුනක් හදනවා. අපුෂ්ඨ වංශීන්ටත් හදනවා. බැක්ටීරියා, දිලීර සහ එක්සයිලික ජීවීන්ටත් හදනවා. ඒකල ශාක වලටත් හදනවා. ඒ සටහන් හතර ඉවර කරාම අර ජීවීන් වර්ගීකරණය හා නාමකරණය කියලා පාඩමක් තියෙනවා. ඒ පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයි. ඒ පාඩම සම්පූර්ණයෙන්ම කෙටි සටහන් වලින්ම ගොඩ දාගත්ත හැකි. ඒ කෙටි සටහන් හතරයි. ළඟදීම ඉතුරු කෙටි සටහන් තුනක් හදනවා. ඒකල මම විභාගයට අහපු ප්‍රශ්න 1980 ඉඳන් 2019 වෙනකන් අහපු ඔක්කොම ඉරිගාන ප්‍රශ්න ටික දානවා. එකක් හරි බැරි වුණොත් වගකීම මං ගන්නවා. හරිද? එහෙනම් මම සටහන ලියා ගන්න කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න. අහන්න දේවල් තියෙනවා නම් ඉක්මනට අහන්න. අහන්න දේවල් තියෙන දරුවෝ අහගෙන යන්න නම් ඉක්මනට අපිට එතකොට ඊළඟ කොටසට යන්න පුළුවන් නේද? ඉක්මනට අහන්න. දරුවනේ අහන්න දේවල් තියෙනවා නම් ඉක්මනට අහගෙන යන්න. සටහන තේරුම් නැත්තම් කියන්න. තව පොඩ්ඩයි තියෙන ඊළඟ හෘදය ගැන හදන්න යන්නේ. කියනකන් දරුවෝ ඊළඟ කොටස ඊළඟට හෘදේ හදලා ඉවර කරනවා. පේන්නේ නැද්ද? දරුවෝ පේන්නේ නැති පොඩිවට ලිව්වේ සටහනක් නිසා. සටහන තේරුණානේ. මම ගෲප් එකට දාන්න මේක ලියලා හොඳද අද දවසේ දාන්න බැරි වේද දරුවනේ? හෙට දාන්නම් ඈ. මොකද අද දවසේ රැල්ලානේ. හෙට හවස් වෙනකන් කලින් මේ සටහන දාන්නම්. තව කාට හරි අහන්න දේවල් තියෙනවා නම් අහන්න. කොහොමද ලියනවා වගේ. ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ගන්න. හරි මේක ඉවර කරමු නේද? මේ සටහන ඉවරයි නේද? අපි ඊළඟ සටහනට යමු. ඊළඟ සටහනට යමුද දරුවෝ? ඉන්න කියලා දාන්න නේද?
ඕක කටුස විතර ගන්නවා. එයා ඔබේනේ මම ඒක තමයි දරුවෝ කිව්වේ. මෙතන ඉඳන් මෙතෙන් වෙනකම් කට්ටිය විතර දානවා. මෙයා මේ ඔක්කොමලා විතර. ශිරපයින් විතරයි පැටවුරි කරන්නේ. පැහැදිලිනේ කල්ල පටල විකසනය වීමෙන් බිල් කරනවා කවුද? කටල පටල විකසනය වීමෙන් පැටවුරි කරනවා කවුද? ශිරපයින් තමයි. ඒක සියලුම දෙනා විතර තමයි දාන්නේ. හරි එතකොට ඒවම ගත්තොත් මේ ආස්සේ කරුණු 42ක් විතර තියෙනවා. ඒවත් මතකයිනේ ඉතින්. දැන් මේක මතකයිනේ ආයෙත් ඉතින් මොකක් කතා කරලා වැඩක් නැහැ නේ. හරි. අපි නම් මකන්නද මේක? මේක මකලා අපි ඊළඟ කොටසට යමුද? රුණියන්ගේ සංචරණයේ පංචාංගුලික ගාත්‍රා සැකැස්ම ප්‍රශ්නයක් නැහැ ඒක හරි. හරි. එහෙනම් දරුවනේ ඊළඟට යමු නේ. ඊළඟට යමු. හෘදේ කෙටි සටහන. හරි. මේ කරුණු තුන මතක තියාගන්න. ඊටු ටික මං ගානේ හෘදය මෙහෙම කරන්නේ නම් කරන්න කියලා නේ. හරි. අහන්නකෝ. හෘදයෙන් පිටතට රුධිරය ගෙන යනවානේ. හෘදයෙන් පිටතට රුධිරය රැගෙන යන්නේ තමයි ධමනිය. හරි. හෘදයෙන් පිටතට රුධිරය රැගෙන යන්නේ අනිවාර්යයෙන්ම ධමනිය. හෘදයේ වෙතට රුධිරය ගේනවා නම් ඒක ශිරා. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න මම කිව්වා එතන කරුණු දෙකක්. මොකද්ද? හෘදයෙන් පිටතට රුධිරය රැගෙන යනවා නම් ධමනිය. හෘදයේ වෙතට රුධිරය ගේනවා නම් ශිරා. හරිනේ. හෘදේ තියෙන්නේ මෙතනනේ ළඟ. හෘදේ මේ මෙතනින් උඩනේ තියෙන්නේ. උඩ තියෙන ඒවා ඒ කියන්නේ හෘදේ මෙතනින් උඩ කොටස අපි කියනවා උත්තර කොටස කියලා. මෙතනින් පහළ කොටස කියනවා අපර කොටස නැත්නම් අදර කොටස කියලා. පොඩ්ඩක් මෙනෙහි කරන්නකො ළමයි ඔය කතාව. ඔය කිව්වේ මොකද්ද කියන එක ආයෙ චුට්ටක් අහන්නකො. මම ප්‍රශ්නේ වගේ අහන්න. පොඩ්ඩක් ආයෙ පාරක් බලන්නකො. ඒ කරුණු දෙක පොඩ්ඩක් ඔලේ තියෙන්න ඕන කරුණු තුන. හරි. කිව්වේ මොනවද? හෘදයෙන් පිටතට රුධිරය රැගෙන යනවා නම් ධමනිය, හෘදයේ වෙතට රුධිරය ගේනවා නම් ශිරා. හෘදේ තියෙන්නේ මෙතන. හරි. කොහෙද? වම් පැත්තට බර වෙලා තියෙන්නේ. මධ්‍ය රේඛාවේ පොඩ්ඩක්. හෘදේ මෙච්චරක් විතර තමයි කියන්නේ අතමිට මොළොක ප්‍රමාණය. ඒ හෘදේ මෙතනින් ඉහළ කොටස අපි කියනවා ඒ කියන්නේ දේහයේ මෙතනින් ඉහළ කොටස කියන උත්තර කොටස. මෙතනින් පල්ලෙහා කොටස අපි කියනවා අපර කොටස කියලා. පැහැදිලිනේ? හරි. එහෙනම් ඔන්න දැන් හෘදේ නම් කරමු. හෘදේ මොහොතකට ගන්න එපා ළමයි. මෙන්න හෘදේ හිතන්න මේ වගේ කුටීර හතරක එකක්. අපි දන්නවනේ කොහොමද හෘදේ කුටීර හතරක ඉන්නේ හැදිලා තියෙන්නේ. හරි. හෘදේට උඩින් තියෙනවා පෙනහල්ල. මේ පෙනහල්ල. පෙනහල්ලට තව නමක් කියනවා තමයි පුෂය කියලා. පුෂය. හරිනේ. හෘදය. මෙහෙම තියෙන හෘදය මෙහිම වෙන කොහොම තිබ්බා. ඒ තමයි දකුණ සහ වම මාරු වෙලා තියෙන්නේ. ඒක දරුවෝ මේ මොන විශේෂද කියලා. මොන විශේෂයකින් දැක්කේ කියලා හිතුණා මොන වගේ විශේෂයක්. අද ජොයින් වුණේ. දරුවෝ මේ විද්‍යාව. ඔය ඉස්සෙල්ලා ඉගෙන ගන්න හිතුණාද මේ දැන් නම් ජොයින් උනේ නම් මම අහන ප්‍රශ්නේ වැරදි. නැත්තම් මේ මොකද්ද ඉස්සෙල්ලා අපි යන්නේ මොකක්ද අර පුෂ්ඨවංශීන්ගේ එක. කියන්නේ විද්‍යාව කොටසක් තමයි කතා කරන්නේ. මේ හෘදය ගැන විස්තර කරන්නේ දරුවෝ. හෘදය කියන කොටස තමයි මේ විස්තර කරන්නේ. හරි? හරි. දරුවෝ සිග්නල් කට් වෙනවා නම් පොඩ්ඩක් බලන්න. මෙහෙමයි මෙතනදී නම් ළමයි එහා පැත්තේ දාලා තියෙන්නේ. මෙතන නම් සිග්නල් හොඳට තියෙනවා. ඔයාලගේ පොඩි සිග්නල් පොඩි කේස් එකක් තියෙනවා නම් චුට්ටක් බලන්න. හරි. අපි නම් ළමයි බලමු හෘදය. පුපුෂය. හෘදයට තමයි උදේ ගේනවා ඉහළ කොටසින් එක නාලයකින් පහළ කොටසින් තව නාලයකින්.
හරි මේ ඉහළ කොටසින් ගෙනනවානේ මේ පහළ කොටසින් ගෙනනවානේ මම මේක එක කියලා දානවා මේක දෙක කියලා දානවා ඊට පස්සේ මෙතන කපාටට මම තුන කියලා දානවා හරි ඊට පස්සේ මෙතෙන් මේ රුධිරය මේකට ආවා මෙතෙන් ඇවිල්ලා ඒ රුධිරය යනවා පෙනහන්නට පිරිසිදු වෙන්න මෙහෙම ගිහිල්ලා තමයි මෙතනදී මේක වටේ කොටස් දෙකකට වෙන් වෙලා එකක් මේකට යනවා අනිත් එක පෙනහන්නේ අනිත් කොටසට යනවා අපි දන්නවනේ පෙනහන් දෙකක් තියෙනවා කියලා ඊට පස්සේ පෙනහල්ලේදී පිරිසිදු වෙලා මේකෙන් බට දෙක ගානේ මෙතෙන් රුධිරය මේ පෙනහල්ලෙන් බට දෙකයි මේ පෙනහල්ලෙන් බට දෙකයි ඒතර ඔයාලගේ අච්චුක කියන කොහොමද සරහනේ නම් මේ පැත්තෙම තමයි තියෙන්නේ නමුත් ප්‍රශ්නයක් නෑ මේක ඉගෙන ගත්තාම මේක නම් කරන්න පුළුවන් ඊට පස්සේ මෙතෙන් ආවුද්‍රේ මෙතෙන් යනවා මෙතන කපාටයක් තියෙනවා මෙතනින් දේහි පුරාම උද්‍රේ යන ණයක් තියෙනවා මම දෙන්නේ මම දැන් ඉලක්ක ගන්නවා 1 2 3 මේ කුටීරේ 4 කියලා දානවා මේ කුටීරේ 5 කියලා දානවා අපි ළඟ පොඩ වෙනස් මේක 1 මේක 2 මේක 3 මේක 4 මේ කපාටේ 5 මේ කපාටේ 6 මේක 7 මේ නලය 8 මේ නලය 9 මේක ආයේ බෙදුණා කියලා වෙනම නම් කරන්න ඕනේ නැහැ ළමයි. එච්චර අපි සංකීර්ණ ඉගෙන ගන්න ඕනේ. මේක 10 මේක 11. හරිනේ. දැන් මම ඔය ටික නම් කරන්න යන්නේ. හරිනේ. ඔන්න එකපාරක් කියලා දෙන්න. Ikut hal yang lain dapur, ikut hal yang lain. Kita nak penne. Orang namang kira, lain ni mana? Api kiwa, ada. Mang mata kerja kan dewa kiwa ni. Herdeta udire gena mana sirapa. Kita kerana orang tak ni. Udah pura kosa, yada upper kosa. Hari ni ina orang kata. Ni kerja ni dapur peta. Main atena මේ ඇවිල්ලා මම පැත්ත ඒකම පිළිගන්නවා. හැබැයි හෘදේ මේ ඇවිල්ලා දකුණු පැත්ත. හේතුව තමයි මෙහෙම ගේන හෘදේ කොහොම අරගෙන මේ පැත්ත මාරු කරලා තමයි තියෙන්නේ. නිසා දකුණ සහ වම මාරු වෙනවා. උඩින් තියෙන කර්ණිකාව. එහෙනම් එක දකුණු කර්ණිකාව, දෙතුන දකුණු කෝෂිකාව, මේක වම් කර්ණිකාව, මේක වම් කෝෂිකාව. මොකද කරන්නේ? අපි මේ දෙකත් මාරු කරනකොට ලේසි. දෙක උඩින් තියෙන කර්ණිකාව. එහෙනම් මේක දකුණු කර්ණිකාව, මේක දකුණු කෝෂිකාව. මේක වම් කර්ණිකාව, මේක වම් කෝෂිකාව. නමනවා දාන්න. එක දකුණු කර්ණිකාව, දෙක දකුණු කෝෂිකාව, තුන උඩින් තියෙන කර්ණිකාව වම් පැත්ත වම් කර්ණිකාව, හතර වම් කෝෂිකාව, පහ මෙතන තියෙන්නේ. මේ දකුණු පැත්තේ තියෙන කපාටය. ළමයි දකුණු පැත්තේ තියෙන කපාටය අපි හඳුන්වනවා ත්‍රිතුණ්ඩ කපාටය. වම් පැත්තේ තියෙන කපාටය අපි කියනවා ද්විතුණ්ඩ කපාටය. දකුණු පැත්තේ තියෙන කපාටය ත්‍රිතුණ්ඩ කපාටය, වම් පැත්තේ තියෙන කපාටය ද්විතුණ්ඩ කපාටය. මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියන්න. දකුණ අකුරු තුනයි. දකුණු පැත්තේ තියෙන කපාටය ත්‍රි දකුණ කියන අකුරු තුනයිනේ. ඒතකොට මේ පැත්තේ තියෙන කපාටය ත්‍රිතුණ්ඩ කපාටය. වම කියන අකුරු දෙකයි. මේ පැත්තේ තියෙන කපාටය ද්විතුණ්ඩ කපාටය. එහෙම හින්දා නෙවෙයි නම දීලා තියෙන්නේ. නමුත් මතක තියාගන්න ලේසි ක්‍රමයක් කිව්වේ. හරි? එහෙනම් මොකද වෙන්නේ? මේ පහ මේ පැත්තේ තියෙන කපාටය ත්‍රිතුණ්ඩ කපාටය. හරි. ද්විතුණ්ඩ කපාටය. තමයි දේහයේ උඩ කොටසකින් හෘදයට උදිරේ ගේන්නේ. දේහයේ උඩ කොටසකින් හෘදයට උදිරේ ගේන්නේ. එතකොට ළමයි උඩ කොටසක් නම් අපි කිව්ව මොකක් කියලාද? පූර්ව. ගේනවන ශිරාව. එහෙනම් මොකද වෙන්නේ? දරුවනේ මේකයි. හරියට ඇහෙන්නේ නැති වෙන්නයි, පෙනෙන්නේ නැති වෙන්නයි හේතු දෙකයි තියෙන්නේ. සිග්නල් මදිකම. මොකද දරුවනේ දැන් අපි හිතමු හැමෝටම ඇහෙන්නේ නැහැ කියලා, හැමෝටම පේන්නේ නැහැ කියලා. එහෙමනම් ඒක මගේ අපේ අවස්ථාවේ දෝෂයක්. දැන් කීප දෙනෙක්ට නම් දැන් දෙන්නේ මට මැසේජ් කීපයක් එනවා. ඒ දෙකට හේතුව දරුවෝ අන්න ඒකයි. පොඩ්ඩක් ඒ නිසා ලොග් අවුට් වෙලා එක්ක ලොග් වෙන්න. එහෙම නැත්තම්
එහෙම නැත්තම් නම් කරන්න යන්නේ නැහැ. හරිනේ. හරි. ඔව්. ඒ නෑ මෙතන ගැටලුවක් තියෙනවා නම් ළමයි මෙතන චූටි මේ පොඩි කොටසක් දාලා තියෙනවා. එතන මේ දෝෂයක් වෙනවා නම් ඒකේ පෙන්නනවා. මම ඒකයි මේ පැත්ත පොඩ්ඩක් හැම වෙලේම වගේ බලන්නේ මොනවද දෝෂය. එතන ස්ක්‍රීන් එකේ මම උගන්වන එක ආයෙ වැටිලා තියෙනවා. ඉතින් දෝෂයක් තියෙනවා නම් ඒක නවතිනවා. හරි. හරි නේද? හරි. හරි ළමයි මේ හත මේ උදීන් කියන එක අපි කියනවා මොකක්ද කියලාද? ශිරාවක්. මේ sorry අපි හර්දෙනින් උදිරේ ගේනවා නම් ශිරාවක් කියනවා. ඒක උඩ කොටසේ නෙගෙන්නේ. නෑ උඩ කොටසට අපි කිව්වා පූර්ව කොටස. යට කොටසට අපි කිව්වා අපර කොටස කියලා. එහෙනම් හත මොකක් වෙනවද? උඩ කොටසෙන් ගේන්නේ. එහෙනම් මේක ඇවිල්ලා පූර්ව මහා ශිරාව. පූර්ව මහා ශිරාව. එතකොට අට යට කොටසෙන් ගේන්නේ. එහෙනම් මේක ඇවිල්ලා මොකද්ද ළමයි? අපර මහා ශිරාව. එහෙනම් දැන් මෙතනින් උදිරේ මේකට ආව මෙතෙන් ආව. දැන් පෙනහල්ලට යන්නේ. හෘදයෙන් පිටතට උදුරේ ගෙන යනවා නම් අපි කිය දමනියක් කියලානේ. පෙනහල්ලට තව නමක් කිව්වනේ පුප්පුෂය කියලා. එහෙනම් පුප්පුෂයට උදුරේ ගෙන යන හින්දා අපි කියනවා මේක මොකක්ද කියලාද? පුප්පුෂීය දමනිය කියලා. පැහැදිලිනේ? එහෙනම් නමෙන් මොකද්ද? පුප්පුෂීය දමනිය. පුප්පුෂීය දමනිය. හරි. දැන් පෙනහල්ලට උදුරේ ගෙන යවුවා. පෙනහල්ලේ උදුරේ පිරිසිදු. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ පිරිසිදු වෙච්ච උදුරේ ටික මෙන්න එන්න පටන් ගත්තා මෙතන මෙන්න මේ. පැහැදිලි මේකට එන්න පටන් ගත්තා. පෙනහල්ලට කියන්නේ පුප්පුෂයනේ. හෘදයට ගේනවා නම් ශිරාවක් නේ. එහෙනම් 10 මොකක් වෙන්න ඕනේද? පුප්පුෂීය ශිරාව වෙන්න ඕනේ. එහෙනම් ඔන්න ඒක. පුප්පුෂීය ශිරාව. මේක මම හිම නම තියන්න මතක තියාගන්න බෑ. හැබැයි පිටතට ගෙනියන එකක් නේ. දමනිය. දෙහි තියෙන ලොකුම දමනිය සංස්ථානික මහා දමනිය. එහෙනම් 11 සංස්ථානික මහා දමනිය. පැහැදිලිද? තේරුණාද? ආය පාරක් කියන්න. මේ පැත්තේ දකුණ මේ පැත්ත වම්. ඒ නිසා මේක දකුණු කර්ණිකාව දකුණු කෝෂිකාව වම් කර්ණිකාව වම් කෝෂිකාව. ලියුවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා කුටි හෘදයේ කපාටයක්. ඒකේ පියලි 3ක් තියෙනවා. ඒ නිසා දකුණු පැත්තේ තියෙන කපාටේ ත්‍රිතුණ්ඩ කපාටය. වම් පැත්තේ තියෙන කපාටේ ද්විතුණ්ඩ කපාටය. මතක තියාගන්න ලේසි ක්‍රමයක් කිව්වා දාකුණ අකුරු 3යි. ඒ පැත්තේ තියෙන කපාටේ ත්‍රිතුණ්ඩ කපාටය. වාම ඒ පැත්තේ අකුරු 2යි. ඒක ද්විතුණ්ඩ කපාටය. වම් පැත්තේ තියෙන කපාටේ තව නමක් කියනවා මයිටර් කපාටය කියලා. ඒවා. ඊට පස්සේ හත හෘදයට උදේ ගේනවන ශිරාව. උඩින් දෙන්නේ ඒ නිසා මේක පූර්ණ ශිරාව. මේක ඇවිල්ලා අපර මහා ශිරාව. හරි. ඊට පස්සේ 9 පෙනහල්ලට උදේ ඉන්න පෙනහල්ලට අපි පුෂේ කියලා. ගේනවන දමනිය. ඒක අපි කියනවා පුෂිය දමනිය කියලා. ඊට පස්සේ මෙන්න පිරිසිදු වෙච්ච උදේ එනවා මේක. පෙනහල්ලෙන් එන්නේ. පෙනහල්ලෙන් එන එක අපි කියනවා මොකක්ද? උප්පුෂීය ශිරාව කියලා. ගේනවන ශිරාව. මේ හැමතැනම ගෙනියන එක සංස්ථානික මහා දමනිය. ඔන්න ඔය කෙටි සටහන තුන්වෙනි කෙටි සටහන හදලා ඉවරයි. පැහැදිලිද? හෘදේ නම් කරන්න කියලා ගොවි. හෘදේ තව පොඩි කොටසක් තියෙනවා. වෙලා තිබුණොත් ඒකත් කියලා දෙන්න. බලන්න තේරුණාද කියලා. අඳින්න කලින් කියන්න දුන්නේ තේරුණාද? නම් කරන්න આવුත් පුළුවන්ද දැන්? මේක බලාගෙන කියාගෙන යන්න පුළුවන්. ඉක්මනට කියන්න. දවල් ලියන්න බෑ පොඩි වෙන්නේ. ඒ නිසා ඉක්මනට කියන්න යන්න. හරි. ලියා ගන්න ඕන දරුවෝ ඉක්මනට ලියා ගන්න. ලියා ගන්න ඕන දරුවෝ ඉක්මනට ලියා ගන්න. අපි ගෲප් එකට සටහනක් දාන්න බලමු. ලියා ගන්න පුළුවන් දරුවෝ ඉක්මනට ලියා ගන්න කියලා නේ. හරි දාන්න උත්සාහ කරනවා දරුවෝ ගෲප් එකට දාන්න. හැබැයි අද දවසේ දාන්න විදියක් නැහැ. හරි හෙට දවසේ දාන්න. හරි.
YouTube දාන්න තු බලමු මොකද YouTube දාන්න පුළුවන් වෙයි දන්නේ නැහැ මේ දවස්වල YouTube වලට වීඩියෝ අප්ලෝඩ් කරේ නෑ මම එකක්වත් අපි බලමු දාන්න පුළුවන් කම තිබුත් දාන්න හැබැයි දාන්න අදහසක් නැහැ හරි නේද මොකද දන්නවදරු දාන්න අදහසක් නැත්නම් YouTube එකට දාලා තියෙන ගොඩාක් මේවා හොඳ පිළිවෙලට දාලා තියෙනවානේ මේ වීඩියෝ එක අරගෙන YouTube එකට දාන්න ගියාම මේ වීඩියෝ එක පොඩ්ඩක් කැඩි යන්නේ ඒකයි සිග්නල් කේස් එකක් හින්දා වෙන්නේ නැති මේ Zoom එකෙන් රෙකෝඩ් වෙන එක ඒකයි හින්දා බලන්න පුළුවන් විදිහට අරකට එක දවසක් දෙන්න ඒක දෙන්න නැත්තම් අන්න එහෙමයි ගැටලුව තියෙන්නේ හරිද එහෙනම් අපි ඒක හරියට තව කිරිසටහනක් හදනවද ඇතිද මොකද කියන්නේ තව එකක් හදන්නද දැන් කිරිසටහන තුනක් හැදුවා රුධිරයෙන් තව කිරිසටහනක් හදන්නද ඇතිද ඇති කියනවා නම් ඇති කියන්න තව හදමුලු හරි එහෙනම් හදමු අපි හරි එහෙනම් ළමයි ඊළඟට රුධිර සෛල මතකද රතු රුධිරාණු සුදු රුධිරාණු පට්ටිකා ඒකත් අපි ඉගෙන ගන්න ඕනේ සුදු රතු මේ සෛල ගැන ඉක්මනට ෂණිකව කෙටසටහනක් හදන්න. පැහැදිලි ෂණිකව. හරි. කරුණු 25ක් විතර ෂණිකව පාඩම් කරතයි. ඔන්න පොඩි සයිඩ් හදන්න යන්නේ. හරි. නිපද වෙන ස්ථානය, ආයුර්මානය, නියම ස්ථානය, කෘත්‍ය, න්‍යෂ්ටිය, හැඩය. මේ දෙක පොඩ්ඩක් මාරු කරනවා. හැඩය මෙතෙන්ද දාමු. කෘත්‍ය මෙතෙන්. අතුරු දිනානු නිපද වෙන ස්ථානය. අපි දන්නවනේ නම් රුධිර සෛල තුනක් තියෙනවානේ. අතුරු දිනානු, සුදු දිනානු සහ රුධිර පට්ටිකා කියලා. ඔන්න අතුරු දිනානු නිපද වෙන ස්ථානය. කොහෙද ළමයි? රතු කැට. රතු ඇට විදුලු සුදුළු දිනානු ඇට විදුලු රුධිර පට්ටිකා සෛලීය කොටස් මේ ස්ථානය ගැන කියන්නේ නැහැ ළමයි පොඩ්ඩක් තැනක් නැහැ සෛලීය කොටස් ආයු කාලය රතු දිනානු වල දින 120යි සුදුළු දිනානු වල ආයු කාලය කියන්න බෑ අයියේ සමහර අවස්ථාවල ඇති වුණා සැනින් නැති වෙන්න පුළුවන් මොකද ඒ විස බීජ භක්ෂණය කරනවානේ ඒ ඇති වුණා ඒ වෙලාවෙම විනාශයි තමයි සුදු රුධිර පට්ටිකා දින 5-7ක් තමයි නියම ස්ථානයේ රතු මුද්‍රාව කියනවා අක්මාවේ පීහාව. අක්මාව පීහාව මේක ඉගෙන ගන්න නැතුව ඇති. සුදු මුද්‍රාව නියම ස්ථානයක් නැහැ. මුද්‍ර පට්ටිකත් නියම ස්ථානයක් නැහැ. තුවාලයක් වුණාම බිඳ වැටෙන්න පුළුවන්. තුවාල වූ ඒ අපි බාහිර තුවාලයක් වුණාම ඊට පස්සේ හැඩය රතු මුද්‍රාව දී අවතල මඩලාකාර දී අවතල මඩලාකාර කියනවා ඒතර රොටි දානවනේ රොටි දැම්මම ළමයි රොටි අර මේ මස්සට ගිහින් තියෙන්නේ අන්න ඒ හැඩය තමයි දී අවතල මඩලාකාරයි ඉන්න මේ හැඩය මොනවා දී අවතල මඩලාකාර සුදු විතුරාණු ඇනීබාකාර ඇනීබාකාරයි කියන්නේ හැඩයක් නැහැ කියන්නේ මේ වගේ තමයි රුධිර පට්ටිකාවට හැඩයක් නැහැ න්‍යෂ්ටිය නැත ඇත්ත
නැත. කෘත්‍ය මොනවද ළමයි? O2 සහ CO2 පරිමාණය. සුදුරු ද්‍රව්‍ය විස බීජ භක්ෂණය. විස බීජ භක්ෂණයයි ප්‍රතිදේහ නිපදවීම. රුධිර පට්ටිකා. රුධිරේ කැටි ගැසීමට දායක වීම. තුවාලයක් වුණාම රුධිරය කැටි ගැසීමට. විස බීජ භක්ෂණයයි ප්‍රතිදේහ නිපදවීමයි. බලන්නකො කරුණු කීයක් තියෙනවද කියලා 1 2 3 4 5 6 7 8 9 10 11 12 පැහැදිලි එකපාරක් කියන්න. නිපදවන ස්ථානයේ අතුරු දිනානුව වතු ඇට මිදුළු වල. සුදුරු දිනානුව ඇට මිදුළු. රුධිර පට්ටිකා සෛලීය කොටස් නිපදවන ස්ථානයක් නැහැ. ආයු කාලය දින 120යි. මෙයාට නැහැ දින 5ක් අතර. මෙයන ස්ථානයේ අක්මාවේ ක්‍රියාවේ මෙයාට එහෙම එකක් නැහැ. මෙයා තුවාලයක් වූ විට බිඳ වැටෙනවා. හැඩය දීවවතන මණ්ඩලාකාරයි. මෙයා අනීපාකාරයි. මෙයාට හැඩයක් නැහැ. න්‍යෂ්ටි නැත්ත ඇත්ත නැහැ. මෙයාට න්‍යෂ්ටියක් නැහැ. මෙයාට කියනවා මෙයාට කෘත්‍ය O2 සහ CO2 පරිවහනය කරනවා. සුදුරු ද්‍රවණු විස බීජ භක්ෂණය කරනවා. ඒ වගේම ප්‍රතිදේහ කරනවා. ඒ වගේම රුධිර පට්ටිකා රුධිරේ කැටි ගැසීමට දායක වෙනවා. තව එකක් ගන්න බැරි වුණා. ඒක අපි මෙතනින් කියනවා ළමයි හොඳ මේ මෙතනින් ගන්න ප්‍රමාණය. ප්‍රමාණය කියන්න බැරි වුණා. ඒක නිසා ප්‍රමාණය වැදගත් එකක් අමතකුනේ. ප්‍රමාණය ඝන මිලිමීටරයක් තුල. ඝන මිලිමීටරයක් තුල. මෙයාගේ තියෙනවා මිලියන 5ක්. මිලියන 5ක්. මෙයාගේ තියෙනවා රුධිර පට්ටිකාවල 1,50,000 ලක්ෂ 4ක් අතර ප්‍රමාණය. සුදුරු ද්‍රවණු 4,000 11,000 අතර. මේවා පාඩම් කරන්න. මේවා එහෙමම විභාගෙට කෙටි ප්‍රශ්න වල දෙනවා. තේරුණාද කියලා බලන්න. කරුණු ටික ඔන්න. සුදුරු ද්‍රවණු අතුරු ද්‍රවණු රුධිර පට්ටිකා. පොත පාඩම් කරන්න අච්චු පොත පෙරලා කරලා හදන්න ඕනේ නැහැ. ඕක හදාගත්තා නම් එතනින් මේක ඉවරයි. ආයෙ ඒක බලන්න ඕනේ නැහැ. ආයෙ පොඩ්ඩක්වත් බලන්න. අතුරු ද්‍රවණු ගැන තව පොඩ්ඩක් කියනවා නම් අතුරු ද්‍රවණුවේ වර්ණයේ රතු පාටයි. ඒකට හේතුව ළමයි හිමොග්ලොබින් කියන වර්ණකය. හිමොග්ලොබින් හැදිලා තියෙන්නේ ග්ලොබින් කියලා හඳුන්වන ප්‍රෝටීනයයි හෙමටින් කියලා හඳුන්වන යකඩ අඩංගු සංයෝගයයි ඉතින්. ග්ලොබින් කියන ප්‍රෝටීනය සහ යකඩ අඩංගු හෙමටින් එකතු වෙලා. ඒක අපි පස්සේ කතා කරමු. මෙතෙන් එක දාන්න උචිත නෑනේ. ඒ නිසා දැන් පේනවා නම් අඩු ඇති. නමුත් සටහන තේරුණා කියලා හිතනවා. ගොඩක් අයට පේනවා. සමහර අයට පේනවා නැති. හරි බලන්නකෝ තේරුණාද කියලා කියන්නකෝ අන්න. මේකේ සටහන අංක 4. කෙටි සටහන අංක 4. ලියා ගන්න ඕන දරුවෝ ඉන්නවා නම් ලියා ගන්න. අපි මේක දාන්න උත්සාහ කරනවා මේ වෙන්න තේරුණානේ නේද? ඉතින් ගැටලුවක් නැහැ නේද? හරි එහෙනම් අපි අද දවසේ ওই කෙටි සටහන අතරින් ඉවර කරනවා. ලියා ගන්න දරුවෝ ලියා ගන්න. අනිත් අය ඔතෙන් අපි අද ඔතනින් ඉවර වෙනවා. මේ වගේම කෙටි සටහන තව දැන් මම බලාපොරොත්තු වෙනවා 50ක් හදන්න. 4ක් ඉවරයි. තව 46ක් හදන්න හිතනවා. හරිනේ බය වෙන්න එපා. දෙසැම්බර් මාසේ 20 වෙනකොට ඔය කෙටි සටහන් 50ම හදලා ඉවර කරනවා. හරිනේ? දෙසැම්බර් මාසේ 20 18 වෙනිදානේ දැනට කියලා තියෙන්නේ ජනවාරි 18 එක්සෑම් තියෙනවා කියලා. හරි. එහෙනම් එච්චරයි. ලොග් අවුට් වෙන අය ලොග් අවුට් වෙන්න ඉන්න අය ඉඳලා අහන්න ඕන දේවල් අහන්න. හරි. ඒ වගේම තමයි දරුවනේ මේව දැන් පුංචි දරුවා අපේ ගම්බල පැත්තේ ඉන්න 10 වසර දරුවෝ ඉන්නවා නම් එයාලට කියන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න කියලා. ඔයාලා කිව්වොත් මම හොඳයි කියලා එයාලා මට මැසේජ් එකක් දාන්න. නේ? ඉන්ස්ටා මැසේජ් එකක් දාන්න කියලා. මොකද එයාලම අපි මේ ගෲප් එකට අපේ මේ 10 වසර ගෲප් එකට එකතු කරගන්නවා. ඒ නිසා මේ නම්බරේ ලියාගෙන ඒකට මැසේජ් එකක් දාන්න කියන්නේ ගම්බල මහනුවර ඒ ආසන්නයේ ඉන්න දරුවෝ. තේරුණානේ නේද? ඉතින් අපේ ටෙලිග්‍රෑම් ගෲප් එක ඒ WhatsApp ගෲප් ගැන කියන්න. මොකද එතකොට අපිට පුළුවන් මේක ඉස්සරහටත් අරගෙන යන්න ජනවාරි මාසය වෙනකම් අපිට පුළුවන් ලංකාවේ හැමෝටම මේ කියලා දෙන්න. ආය පන්ති තියෙන්නේ කවද්ද? අපි ගෲප් එකට දිනේ දාමු දුවන්නේ. ඇයි දන්නවද? මේ ගෲප් එකට දිනේ දාමු කියන්නේ මේ දැන් ඉස්කෝල පටන් ගත්තානේ. ඉතින් චුට්ටක් ළමයිත් එක්ක සාකච්ඡා කරලා දවස් කියමු. ගොඩක් වෙලාවට ඉරිදා අපේ ටයිම් ටේබල් එක එකටනේ තිබ්බේ ඒ තෙන්ට ගන්න බලනවා. ඉරිදා එකට පන්ති තිබ්බ ටයිම් එකම ගන්න බලනවා. මම හිතන්නේ දෙසැම්බර් මුල් සතියේ පන්ති පටන් ගන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ.
අනිත් දරුවෝ අහන්න දේවල් තියෙනවා නම් අහන්න, ලියා ගන්න දේවල් තියෙනවා නම් අහන්න. එහෙනම් දරුවනේ කවුරු ගැටලුවක් නැහැ නේද? අපි නම් මෙතනින් අපේ රෙකෝඩ් එක ඕෆ් කරමු. රෙකෝඩ් එක ඕෆ් කරලා ඔයාලට මොනවා හරි මගෙන් අහන්න තියෙනවා නම් අහන්න ළමයි.